හින්නාන්ත අපි සංසාර විමුක්තිය සඳහා සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මොන වගේ වැඩපිළිවෙලක් වගේ මොන වගේ දෙයක්ද අපි කරන්න ඕන. අපි කොයි විදියටද ඒ ගැන හිතන්න ඕන, කෙරෙන්න ඕන, අහන්න ඕන කොහොමද අපි? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ මිනිස්සු ගොඩක් දුරට මේ නිවන් මාර්ගයේ ගවේෂණය කරනවා නැත්නම් නිවන් මාර්ගයේ ගමන් කරනවා කියන කිසි කෙනෙක් අහන්න නැති ප්‍රශ්නයක් වගේම අහන්න ඕනම ප්‍රශ්නයක් තමයි ওই ප්‍රශ්නේ. මොකද සංසාර විමුක්තිය කියන තැන අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. සංසාර විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? සංසාර ගමන නිරුද්ධ වීම. නැවතීමේ තිත. කියන්නේ සංසාර විමුක්තියටපත් වෙනවයි කියලා කියන්නේ ගත නෙමෙයි සිත. ඒතකොට සිතේ කිසිම සිතුවිල්ලක් නැති තැන. දැන් මෙහෙම කිව්වොත් හරිද? වැරදි. ඇයි මම වැරදි කියන්නේ? රහතන් වහන්සේලාට සිතුවිලි තියෙනවා, බුදුවරුන්ට සිතුවිලි තියෙනවා. සිතුවිලි නතර කරන්නට බෑ. පැහැදිලිද? සිතුවිලි නතර කරන්නට බෑ. සිත උපදින තැන දැනගන්නවා. අන්නේ සිත උපදින තැන දැන ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. පැහැදිලිද? සිත ඉපදුනාට කමක් නැහැ. සිතුවිලි තියෙනවා කියන්නේ සිත ඉපදීම. සිත ඉපදුනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩි වෙලාවක් තප්පර ගාණක්වත් ඉපදුණු සිතට ජීවත් වෙන්න ඉඩ දෙන්න එපා. පැහැදිලිද? දැන් සිතට ඉපදුණු සිතට ජීවත් වෙන්න ඉඩ දෙනවා කියන්නේ මොකද්ද? සිතක් ඉපදුනා එතන ජීවත් වෙනවා කියන්නේ දීර්ඝ කල්පනාවකට ඒ සිතුවිල්ලත් එක්ක යනවා. අන්න ඉපදුණු සිතත් සමග ජීවත් වෙනවා. ඔන්න ඕක තමයි නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් සිතුවිලි එන එක නෙමෙයි නවත්තන්නේ. එතකොට දැන් මගේ සිත ඉපදුනා. ඉපදුනේ කොතනද කියලා හඳුනාගන්නේ කොහොමද? සිහිය නැත්තම්. සිහිය නැත්තම් සිත ඉපදුනේ කොතනද කියලා හඳුනා ගන්න පුළුවන්ද? බැහැ. අනේ ඒ නිසා වෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මහණෙනි සිහියෙන් ඉන්න. නිවන් අවබෝධ කරගන්නේ සිහියෙන්මයි. සිහිය නැත්තම් එතන නිවනක් නැහැ. ඉපදුණු සිත සමග ජීවත් වෙනවා. පැහැදිලිද? ඉපදුණු සිත සමග ජීවත් වෙනවා. දැන් ප්‍රශ්නයක් ඇහුවානේ සංසාර විමුක්තිය උදෙසා අපි ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළ යුත්තේ කුමක්ද කියන පණේ නැහුවේ. ඒකට කරන්න තියෙන්නේ මහත්තයා අනිවාර්යෙන්ම සතර සතිපට්ඨානය වඩන්නට ඕනේ. ධාතු මනසිකාරය කරන්නට ඕනේ. તો ධාතු මොනවාද කියලා අහනවා නම් පඨවි ධාතුව, ආපෝ ධාතුව, ඡේදෝ ධාතුව, වායෝ ධාතුව. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් සතර මහා භූතයන්ගෙන් හටගත් ගෙරි මස් වැදිලියක් මේක කියන දේ මෙනෙහි කරන්න ඕන. මේ කය මම නෙවෙයි මගේ නෙවෙයි කිය වචන ටිකක් ගත්තට මේ කයෙන් නිදහස් වෙන්නට බැහැ. සතර සතිපට්ඨානය කියලා කියන්නේ කායානුපස්සනාව. කය අණුව දකිනවා මේ කය. මේ කය හටගෙන තියෙන්නේ කොහොමද? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත එකක්මයි. සතර මහා භූතයන්ගෙන් හටගත්ත කුණු ගෙරි මස් වැදලියක් කියන දේ මේක දකිනා මිසක් මගේ ශරීරය මගේ ඇඟ වශයෙන් දකින්නේ නැහැ. පැහැදිලිද? ඇත්තටම මේක කුණු මස් වැදලියක් නෙමෙයිද? ගඳ ගහන අසුචි ගොඩක් නෙමෙයිද? අසුචි ගොඩක්. ඊගාවට කල්පනා කරනවා මේක පවතින්නේ කුමක් පවතින තාක්කල්ද? මේ තමයි සතර සතිපට්ඨානේ වඩන විදිහ. අනිත් එක තමයි ඔය කියන සංසාර විමුක්තියටපත් වෙන්න බෑ සතර සතිපට්ඨානෙන් තොරව. එතන මේ කය පවතින්නේ කුමක් පවතින කම් විතරද කියලා හැම වෙලාවෙම මනසිකාර කරන්න ඕනේ. එහෙනම් මේ කය පවතින්නේ හුස්ම ටික පවතිනකම් විතරක් නෙවෙයිද? මේක බොරුවක් කියලා හිතනවද ඔයගොල්ලන්ට? නෑ. මේ කය පවතින්නේ මේ කය තුල තියෙන හුස්ම ටික පවතිනකම් විතරයි. හුස්ම ටික පිට වුණාට පස්සේ මේ කයෙන් වැඩක් ගන්න පුළුවන්ද කියලා නිකමට මෙනෙහි කරන්න. පුළුවන්ද? අතපය හොල්ලන්න පුළුවන්ද? ඇස් පිල්ලම්වත් ගහන්න පුළුවන්ද? කිසිම දෙයක් කරගන්න බෑ. එහෙනම් මේ කය ස්ථීර දෙයක්ද අස්ථීර දෙයක්ද Tamanට අයිති දෙයක්ද? අස්ථීර Tamanට අයිති නැති දෙයක්. දැන් අපිට මෙච්චර දීර්ඝ සසරක් පවතින්නේ
සංසාර විමුක්තියටපත් වෙන්න බැරි හේතුව කුමක්ද? මෙන්න මේ කය තමන්ට අයිති නැති මහ පොළොවට අයිති දෙයක්. මහ පොළොවට පස් වෙලා කුණු වෙලා යන දෙයක් මගේ වශයෙන් ගැනීම තමයි සසර. මේක අවබෝධ කරලා මේකට දෙන වටිනාකම අත්හැරලා දැම්මහම ඒක කිව්වට අත්හරින්න බෑ. සතර සතිපට්ඨානයේ ප්‍රගුණ කිරීම තුලිනුයි අත්හැරෙන්නේ. හරිද? එහෙම නැත්නම් අපි කොච්චර බණ අහලා මේකත් අනිත්‍යයි අරකත් අනිත්‍යයි කිය කිය යන කවදාකවත් මේකෙන් නිදහස් වෙන්න බෑ. මේ ධාතු මනසිකාරය තුලින් සතර සතිපට්ඨානය මුල් කරගෙන කායානුපස්සනාව මෙනෙහි කිරීම තුලින් වේදනානුපස්සනාව මෙනෙහි කිරීම තුලින් චිත්තයට එන සිතුවිලි සියල්ල හඳුනා ගන්නවා. හඳුනාගත්ත තැනම සිතුවිලි මරා දෑම තුලින්. ඒක තමයි චිත්තානුපස්සනාව. එතන මෙන්න මේ සතර සතිපට්ඨානය දීර්ඝ ලෙස අපි ප්‍රගුණ කරන්නට ඕනේ. මේක ප්‍රගුණ කරගෙන යනකොට මේ මමත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි කියන සංකල්ප දිය වෙලා යනවා. මේ මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මගේ ශරීරය නෙමෙයි මම මේ తాවකාලික නවාතැන් පොලක් විතරක් කියන දේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. පැහැදිලිද? ඉතින් ඒක ධර්මය අහලා වචනයක් වශයෙන් ගන්නවා නම් එතන අපි ගාව තියෙන මුලාවක්. මේක Taman ප්‍රගුණ කිරීම තුලින් Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන දැන් මම මැරිලා කියලා. ඒ Taman මැරෙනවයි කියලා දැනගන්නේ මේ කය සම්බන්ධයෙන් අනේ මගේ ශරීරය අනේ මන් ලෙඩ වෙනවා අනේ මට වේදනයි මේක මගේ කියලා මේක නිරෝගීව තියාගන්න ඕනේ ලෙඩ වෙනවට බය චකිතය ඇති වෙනවා. ඒතකොට මේ ශරීරය ගැන නේද මේ තියෙන්නේ. මේ සියලු සංකාර සංකල්ප එන්නේ නැති තැනක් දකින්න ඕන. මගේ කියන සංකල්පය නූපදින තැන දකින්න ඕන. ආන් එතනයි අවබෝධය තියෙන්නේ. තේරෙනවද? මගේ කියලා සංකල්පය උපදින තාක්කල් මගේ ශරීරය කියන සංකල්පය උපදින තාක්කල් මේක නිරෝගීව තියාගන්න ඕනේ කියන සංකල්ප උපදින තාක්කල් මේක රැක ගන්න ඕනේ කියලා හිතන සංකාර උපදින තාක්කල් අපි කොච්චර බණ ඇහුවත් අපි අපෙන් නිදහස් වෙලා නැහැ. අපි මැරිලා නැහැ. දැන් මේ සිත මරා ගන්නවයි කියලා කියන්නේ පින්නතුනේ මැරුණු මලකඳට හා සමාන තත්ත්වයට සිතපත් වෙනවා. පැහැදිලිද? මැරිච්ච මලකඳකට බැන්නට හැලෙන්නේ නැහැ, ගැහුවට සැලෙන්නේ නැහැ, කැපුවට සැලෙන්නේ නැහැ. මලමිනියක් උපමා කරගන්නකො. මලමිනියට දැන් මැරෙන්න කලින් හුස්ම ටික කඳේ තියෙද්දී එයාට බැන්නොත් එයා කලබල වෙනවා. ගැහුවොත් කලබල වෙනවා. කැපුවොත් කලබල වෙනවා. දුක ශෝක කෙරෙන් පච්චත්තාපයෙන් කඳුළු සැලෙන් පසුතැවින් සියල්ලම හුස්ම ටික තියෙනකන් තියෙනව නේද? හුස්ම ටික පිට වුණාන් පස්සේ ඇයි නැතුව යන්නේ? එහෙනම් මේ සියල්ලම දැනෙන්නේ කුමක් තියනකන්ද? හුස්ම ටික තියනකම් මනෝවිඤ්ඤාණයට දැනෙනවා. දැන් අපිට මෙතන ඕන වෙනවා හුස්ම ටික පිට වෙලා යන්න කලින් මනෝවිඤ්ඤාණ සත්‍යය මරා දාන්න. මනෝවිඤ්ඤාණ සත්‍යය මරා දාන්නට නම් කායानुපස්සනාව අපි දීර්ඝ ලෙස ගැඹුරු ලෙස ප්‍රගුණ කරන්නට ඕනේ. කායानुපස්සනාව ප්‍රගුණ කරන්නේ මෙන්න මේ විදිහටයි. හැම මොහොතකම ඉරියාපත භාවනාවක් වශයෙන් ගන්නවා. ඉරියාපත භාවනාව තමයි ඉරියව්ව තුල. ඒ කියන්නේ දැන් ওই වාඩි වෙලා ඉන්න ඕගොල්ලෝ වාඩි වෙලා ඉන්න වෙලාවෙත් සිතට වෙන කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ කායानुපස්සනාව වඩනකොට. ඉඳගෙන ඉන්න මොහොතෙත් මේකේ අනිත්‍ය දකිනවා මෙන්න මේ ආකාරයෙන්. කෑම ටික කන වෙලාවෙත් කල්පනා කරනවා රස තෘෂ්ණාව කඩා ගැනීම උදෙසා. ඒක මම මේකට බැඳෙන්නේ නැහැ කොට හරියන්නේ නැහැ ඒක බැඳෙනවා. ඒ වෙලාවේ දකිනවා රසම දෙයක් කනලා කටට දාපු ගමන් මෙනෙහි කරනවා එතනත් මානසිකාර කරනවා මේ රසයට මොකද වෙන්නේ? කෙලස් සමග එක්කාසු වී වමනේ ගොඩක් බවට කට ඇතුළේම පත් වෙන විදිය මානසිකාර කරන්න ඕන. උගුරෙන් පල්ලෙහාට ගියාට පස්සේ වමනේ ගොඩක් ඒක මෙනෙහි කරන්න ඕන. කුස තුලට වැටුණාට පස්සේ ඒකට වෙනදී ඒක දි รา පත් වෙන විදිය, අසුති බවට පත් වෙන විදිය කන හැම මොහොතකම මෙනෙහි කරපුවාම අන්න රස තෘෂ්ණාවෙන් සිත නිදහස් වෙනවා. දැන් කාය තෘෂ්ණාවෙන් සිත නිදහස් කරගන්න නම් හැම මොහොතකම පිට වෙන දාඩිය බිඳුව අසුචි ලෙස දකින්න ඕන. තේරෙනවද? දාඩිය බිඳුව හරියට ඇඟෙන් දාඩිය වැක්කිරෙන්නේ දෙහි ගෙඩියක් මිරිකලා ඉස්ම ගන්නවා හා සමානයි. අඹ ගෙඩියක් මිරිකලා ඉස්ම ගන්නවා, දොඩම් ගෙඩියක් මිරිකලා ඉස්ම ගන්නවා හා සමානම මේ කයෙන් දහඩිය පිට වෙනවා. මේවා කොහේ ඉඳලාද මේ එන්නේ?
එහෙනම් මේ ඇතුළාන්තය. ඒතකොට දාඩිය තමන්ගේ දාඩිය කියලා එක පිළිකුල් නැද්ද? පිළිකුල්. කබ කඳුළු ටික මෙනෙහි කරනවා මේවා කොහෙ තිබිලාද මේ එන්නේ? හොටු සැරව ටික කල්පනා කරනවා කොහෙ තිබිලාද මේ එන්නේ? කෙල සෙම කැහි මේ හැම දෙයක්ම මානසිකාර කරනවා. මේවා මානසිකාර කරගෙන යනකොට නිතරම අවධානය යොමු කරන්න තමන්ගේ කුස දෙසට. බලන්න කුස දෙස මස් ඇසින් නොව ප්‍රඥා ඇසින්. මොහොතකට කල්පනා කරන්න මේකේ පණුව කොච්චර ඉන්නවද? ඉන්නවද නැද්ද? බාගෙට කුණු වෙච්ච ආහාර නැද්ද? අලුතෙන් කුසට වැටිච්ච වමනේ නැද්ද? අසූචි බවට පත් වුණු ඒවා පැත්තක නැද්ද? මුත්තරා තව පැත්තකින් නැද්ද? පල් වෙවි කුණු වෙවි යන ආහාර නැද්ද? මේ සේරම එක්කාසුව බලනකොට අපි ඉන්නේ අසූචි ගොඩක නෙමෙයිද? මේකයි සතර සතිපට්ඨානේ. හැම මොහොතකම ඉඳගෙන ඉන්න, හිටගෙන ඉන්න, ඇවිදින, සැතපෙන හැම මොහොතකම මේක මෙනෙහි කරනකොට අර කියන සිතුවිලි වලට එන්න පුළුවන්ද? රාගෙන්, දේශයෙන්, මෝහෙන් සිතුවිලි එන්න පුළුවන්ද? එහෙනම් අපි රාගය, දේශය, මෝහයද නැති කරන්න ඕන සතර සතිපට්ඨානේ වැඩිමද? ඒක නැති කරන්න බෑ. ඒක නැති වෙන්නේ සතර සතිපට්ඨානේ වැඩිම තුලින්. පැහැදිලිද? රාගය, දේශය, මෝහය නැති කරන්න කියලා කෙනෙක් කියනවා නම් එතන තියෙන මුලාව. මොකද කරන්න බෑ ඒක කවදාවත්. රාගෙන්, දේශයෙන්, මෝහයෙන් එන සිතුවිලි නවත්තන්න බෑ. සමන් හැම වෙලාවෙම මේ කය අනිත්‍ය සංඥාවෙන්ම දකින්න ඕන. අනිත්‍ය සංඥාවමයි වඩන්න ඕනේ. කය අනිත්‍යයි මරණය නියතයි කියන එක නන් නෙමෙයි. පැහැදිලිද මහත්තයා? ඔයාලට තේරෙනවද පුතේ? ඔව්. කය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කවුරුත් දන්නවා. ඒකෙන් කවදාකවත් මේක නිරුද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ කය මේ විදියට දකිනවා. ඉස්මුදුනේ ඉඳලා යටිපතුල දක්වා තියෙන අසුචි තමන් ඇතුළාන්තයෙන් දකිනවා හැම වෙලාවෙම මේක දකිනවා. මේකේ ගන්න කිසිම දෙයක් නැති බව පත්‍යාස්ස වෙනතුරු මේක මෙනෙහි කරගෙන යනවා. එතන බලන්න මම කිව්වා කබ කඳුළු, කං කලාඳුරු, හොටු සැරව, කෙල සෙම කැහි. තියනවද නැද්ද? මේවා සැපයිද දුකයිද? දුකයි. වේදනාවක්මයි නේද? එතකොට බලන්න දහඩිය, උරණ තෙල්, මේද තෙල තියනවා නේද? එතකොට වකුගඩු, අක්මාව, බඩවැල් නොයේ කන්ද මේ බඩවැල් එතකොට මේවා කල්පනා කරගෙන යනකොට මේ එක තැනකවත් මම නෙමෙයි යහුවෙන්නේ අසූචි ගොඩක් නෙමෙයිද? ජරා ගොඩක් නෙමෙයිද? කුණු ගොඩක් නෙමෙයිද? මේක හරියට වඩාගෙන යනකොට දෙක තප්පරයක් මේක තුල ඉඳීමේ අවශ්‍යතාවයද නැති වෙලා යනවා. පැහැදිලිද? මේක මෙනෙහි කරගෙන යනකොට දෙයියනේ මම මේ ඉන්නේ කොහෙද? කුණු අසූචි ගොඩක්. එතකොට මේක මේ විදිහට මෙනෙහි කරනකොට අසූචි ජරාව කුණු තියන්නේ බාහිරේද තමන්ගේ ඇතුලේද? ඔයගොල්ලෝ කියන්න මට කොහෙද තියන්නේ? තමන් තුලමයි. දැන් එහෙනම් අපි අසූචි බැරල් එකක් තුල ඉඳගෙන අරයාගෙත් කුණු, මෙයාගෙත් කුණු, අතනත් කුණු, මෙතනත් කුණු, අරව ජරාව, මේව ජරාව කියන එක හරිද? බාහිර ලෝකයේ කුණු නැහැ. එතකොට ශරීරයේ මේ ආකාරයෙන් කුණු මේ ශරීරය අවබෝධ කරගෙන නොහැරීම නිසා දැන් යොමු වෙන්න චිත්තානුපස්සනාවට. තව කායානුපස්සනාවේ තව කොටසක් තියෙනවා, තව පැත්තක් තියෙනවා. දැන් මේ පෙන්වන්නේ අසුබය. කායේ අසුබය. හොඳද? දැන් වේදනාවට යන්න. නොඑක් අන්දමින් මේක ලෙඩ වෙනවා. සෙම කිපීමෙන් ලෙඩ වෙන්නේ නැද්ද? වාතයේ කිපීමෙන් ලෙඩ වෙන්නේ නැද්ද? පිත කිපීමෙන් ලෙඩ වෙන්නේ නැද්ද මේ කය? ඒ ලෙඩ වෙන හැම මොහොතකම වේදනාවක් තියෙනවද නැද්ද? හැම මොහොතකම කයේ වේදනාව තියෙනවා. කයේ වේදනාව නිසා තවත් ලෙඩ වෙන කෙනෙක් අපි තුල ඉන්නා. ආන්න එයා තමයි මරා දාන්න සූදානම් වෙන්නේ අපි. කය ලෙඩවීම තුලින් ලෙඩ වෙන කෙනා බලන්න කියන්න ඕගොල්ලන්ට තේරෙනවද? හයියෙන් කියන්න. අන්න. දැන් සිත ලෙඩ නොවි තියා ගන්නවා නම් කය කුපමණ ලෙඩ වුණත් අපිට ප්‍රශ්නයක්ද? මහත්තයා තේරෙනවද කියන එක? දැන් අපේ කය ලෙඩ වෙනකොටම හිත නෙමෙයිද ලෙඩ වෙන්නේ?
නැගිට ගන්න බැරි වෙනකොට කයේ වේදනාවට වඩා වේදනාවක් සිතට දැනෙනවද නැද්ද? දැනෙනවා. උණක් ගැන උනත් ඇඟපත කකියද්දී කයට වඩා වේදනාව දැනෙන්නේ කොහාටද? සිත. ඇයි මේ සිතට වේදනාවක් දැනෙන්නේ? තාම සිත මිය ගිහින් නැති නිසා. තාම සිත ජීවත් වෙන නිසා. හැබැයි පින්නතුනේ මේ ආකාරයෙන් සතර සතිපට්ඨානේ හරියට ප්‍රගුණ කරගෙන යනකොට කය කොච්චර ලෙඩ වුණා සිත ලෙඩ වෙන්නේ නැයි කියන තැනට Tamanට පත්‍යස් වෙනකොට Taman දන්නවා දැන් මගේ කය විතරයි තියෙන්නේ. හුස්ම ටික කය තුල තියෙනවා. හැබැයි සිත නම් මැරිලා. ඇයි මගේ සිත දැන් ලෙඩ වෙන්නේ නැත්තේ? කය කොච්චර ලෙඩ වුණත් ඉස්සර කය ලෙඩ වෙනකොට මගේ සිත ලෙඩ වුණා. සිතට ලොකු දුකක් දැනුණා, බයක් දැනුණා, බිය චකිතය දැනුණා, පසුතැවීම තිබුණා, දුක් සුසුම් ශෝක කෙරෙන් පච්චත්තාපින් කඳුළු සැලින් ඔක්කොම තිබුණා. නැගිට ගන්න බැරි වුණා මගේ හිතට වේදනාවක් දැනුණා. ඉස්සරට සාපේක්ෂව බලනකොට මේ සතර සතිපට්ඨානේ වඩාන යනකොට මේවා නොදැනී යන්න පටන් ගන්නවා. පැහැදිලිද? මේ දුක් සුසුම් ශෝක කෙරෙන් පච්චත්තාප වීම කඳුළු සැලින් පසුතැවීම කියන මෙන්න මේ කෙලෙස් නූපදින තැනට සිතපත් වෙනවා. එතකොට තමන් දන්නේ මම මැරිලා කියලා. එතකන් ධර්මයේ දැනගත්තට තමන් මැරිලා නැහැ. පැහැදිලිද? ඒ තමන්ගේ කය සම්බන්ධව. එතකොට බලනවා බාහිරෙන් මගේ සිත බාහිර ලෝකයෙන් ගැලවිලාද නැද්ද කියන දේ දැනගන්නත් දැන් අපි අවට ඉන්න අය අපේ ඥාතීන් ඉන්නවනේ දරු මුණුබුරන් ඥාතීන් සියලු දෙනා ඉන්නවනේ. මේගොල්ලොන් ඇත්තටම මම මේගොල්ලොන්ගෙන් සිත නිදහස් කරගෙනද නැද්ද කියලා බලන්න. ඒ වගේ අවස්ථාවක තමන්ගේ ඇතුළාන්තේ නලියන, දැවෙන, පිච්චෙන, ගිනි ගන්න දඟලන කෙනෙක් ඉන්නවා නම් තාම සිත මැරිලාද මහත්තයා? නැහැ. එහෙනම් ඒ තනකත් සිත බලනවා ඉස්සර මේ වගේ දෙයක් වෙනකොට මගේ හිත කොහොමද? ඒත් දැන් මට කිසි ගාණක් නැහැ. ඇයි මට එහෙම වුනේ? අන්න එතකොට Tamanට පත්‍යස් වෙනවා. Tamanගේ අතුලාන්තයේ මනෝවිඤ්ඤාණ සත්‍ය නිරුද්ධයි. අන්න ඒකයි භව නිරුද්ධය. සංසාර විමුක්තිය තියෙන එතන. පැහැදිලිද? මනස නිරවුල් වීම. මනස චංචල නොවීම. මනස කලබල නොවීම. මනස තුල දුක් සුසුම් නැතිවීම. ශෝක කෙරින් පච්චත්තාපින් කඳුළු සැලින් පසුතැවීම නැතිවීම. දුක්ඛ දෝමනස්යන් නැතිවීම. ඒක මේ අවස්ථාවේ නෑ නේද? දැන් නෑ නේද? ඔන්න ඔය தත්ත්වෙට ඇති වෙන්න ඕන තැනත් ওই විදිහට ඉන්න තියෙන පුළුවන් වෙන්න ඕන. දැන් මේ වෙලාවේ රාගසිත, දේශසිත, මෝහසිත නෑ නේද? වෛරය, කාමය, කෝපය, ඊර්ෂ්‍යාව නෑ නේද? මසුරුකම, උඩඟුකම, ලොකුකම, උජ්ජත්තකම නෑ නේද? මේවයි කෙලෙස්. වෙන මුකුත් නෙමෙයි කෙලෙස් මේවා. මේ මුකුත්ම මෙතන නැහැ. එතකොට තමන්ගේ ශරීරය සම්බන්ධව අදහසක් නෑ නේද? ඥාතියෙන් දරු මුණුබුරන් සම්බන්ධව, බඩමුට්ටු සම්බන්ධව, ගේ දොර සම්බන්ධව මේ මොහොතේ ඕගොල්ලෝගේ හිතේ මුකුත් නැහැ කියලා මට පේනවා. මම දකිනවා. මොකද මේ වෙලාවේ සිත ප්‍රභාස්වරයි. මෙන්න මේ කියන සතර සතිපට්ඨානය හරියට ප්‍රගුණ කරගෙන යනකොට කාරුණික පින්නත් දරුවනේ ඔන්න ඔය දැන් ඉන්න ස්වභාවයට මේ මනසපත් වෙනවා. කිසිම දෙයක් ඉදිරියේ කලබල වෙන්න කෙනෙක් නැහැ ඇතුලේ. අන්න මම මැරුණ තැන. පැහැදිලිද? එහෙමනම් මම මරන්න උත්සාහ කරන්න එපා. මම කියන සිත මරන්න උත්සාහ කරන්න එපා. ඒක කවදාකවත් කරන්න බෑ. සතර සතිපට්ඨානය දීර්ඝ ලෙස ප්‍රගුණ කිරීම තුළින් මම මැරෙනවා. පැහැදිලිද? මරණ දෙකක් තියෙනවා. පරමාර්ථ මරණය සහ සම්මුති මරණය. පරමාර්ථ මරණයටපත් වෙන විදිහ තමයි මම මේ උගන්වන්නේ. සම්මුති මරණය තමයි හුස්ම ටික පිට වෙනවා, විඥාන සත්‍යය මැරිලා නැති නිසා තවත් තැනක උපදිනවා. ඉපදින මැරිලා නැති කෙනෙක් උපදින්නේ. මැරිච්ච කෙනෙක් උපදින්නේ නැහනේ. එහෙනම් සම්මුති මරණය මේ හුස්ම ටික පිට වෙලා ගිහින් කය බිඳී මරණයටපත් වෙන්න කලින් අපි වීරිය කළ යුතුයි, උත්සාහ කළ යුතුයි, ඒ වෙනුවෙන් කැපවිය යුතුයි මේ පරමාර්ථ පූජනීය, වන්දනීය, සුන්දර මරණයටපත් වෙන්න. අන්නේ මරණයටපත් වූ කෙනා නැවත උපදින්නේ නැහැ. සිතුවිලි නැති කරන්න බෑ. සිතුවිලි එනවා, අතීතයෙන් එනවා, අනාගතයෙන් එනවා. හැබැයි එන සිතුවිලි තමන් ප්‍රඥාවෙන් දකින්නට ඕන තප්පරයක්වත් රැඳෙන්නේ නැති බව.
ඒක බලෙන් නතර කරන්න යන්න එපා. මේක වඩාගෙන යනකොට සිතුවිලි එනවා, ආව සිතුවිල්ල දකින්නවා. දියේ ඇඳ ඉරේ තප්පරයක්වත් හිටින්නේ නැහැ නේද? වතුරේ ඉරක් ඇඳාම. ඒ සෙනෙහින්ම නැතුව යනවා නම් තමන් අවබෝධය තුල ඉන්නවා. පැහැදිලිද? තමන්ගේ සිත මැරිලා ආව සිතුවිල්ලට පණ නැහැ ජීවත් වෙන්න. තේරුණාද කියන එක? සිතට පණ නැහැ ජීවත් වෙන්න. ඒ තැනට එන්න ඕනේ. එතකම්ම මේක වීරිය කරමින් සතර සතිපට්ඨානෙ වඩ아가න යන්න ඕනේ. මම කිව්වා දැන් වේදනානුපස්සනාව. වේදනාවත් අනිත්‍ය සංඥාවෙන් දැන් කය අර විදියට දැකගෙන යනකොට මෙන්න මෙහෙම කල්පනා කරන්න ඕනේ හැම වෙලාවෙම. මේ කය මගේ නෙවෙයි නම් ලෙඩ වුණාම මොකෝ? පැහැදිලිද? කය මගේ නෙවෙයි නම් මේක ලෙඩ වෙන එක මට ප්‍රශ්නයක් වෙන්න බෑ. කය ලෙඩවීම තුළ වේදනාව මගේද? කය මගේ නෙවෙයි නම් වේදනාවත් මගේ නෙවෙයි. ලෙඩත් මගේ නෙවෙයි. ඒ ලෙඩේට අවශ්‍ය බේත් ටික කරා සනීපුණුත් මම ඒක බාර ගන්නවා. සනීප නොවිච්ච එක තමයි හොඳම දේ. ඒ කියන්නේ සනීප වෙයි කියලා බලාපොරොත්තු අත්හැරලා දෙකටම නැතුව මැද ඉඳගෙන බෙහෙත් කරනවා. එතකොට දුකක් තියනවද හිතට? කිසිම දුකක් නැහැ. ඇයි? සනීප වෙයි කියන එක බලාපොරොත්තුත් නැහැ, නොවේයි කියන එක බලාපොරොත්තු නැහැ. ඒ දෙකටම නොයා මැද ඉඳගෙන මම බෙහෙත් කරනවා. එතකොට මේ දෙක තුලම සිත නෑ නේද? නෑ. ඔන්න ওই විදිහටයි සංසාර විමුක්තියටපත් වෙන්නේ මනස. පැහැදිලිද? සංසාර විමුක්තිය කියලා කියන්නේ සිත ඉපදුනාට ජීවත් නොවන බව ප්‍රත්‍යක්ෂ වීම. පැහැදිලිද? දැන් මුදුවරුන්ට රහතුන්ට උනත් අතීතයෙන් අනාගතයෙන් සිතුවිලි එන හැම තප්පරයක්වත් හැදෙන්නේ මොහොතේම බොඳ වෙලා යනවා. දිය වෙලා යනවා. ඔන්න ඔතෙන්ට එන්න ඕන. දැන් අපිට ඕන සිතුවිලි නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. සිතුවිලි තියෙනවා. හැබැයි සිතුවිලි සමග ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන කෙනා මැරිලා. පැහැදිලිද? උපන් සිතුවිල්ල සමග ජීවත් වෙන සත්‍යය ඇතුලේ නැහැ. තේරුණා නේද මේ කියන එක? දැන් ඔයාලට මොනවා වුණත් උපදින සිතුවිල්ලත් එක්ක ජීවත් වෙන එකක් තියෙනවනේ. තියෙනව නේද? සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ලත් එක්ක ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්නේ නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් විතරයි. සෝහන් වුණත් ජීවත් වෙනවා සිතුවිල්ල එක්ක. සක්‍රදාගාමිනොත් ඒ සිතුවිල්ල එක සෑහෙන වෙලාවක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනවා කියන එක ගැන උදාහරණයක් කිව්වොත් ජීවත් වෙනවා කියන්නේ සිතුවිල්ලක් ආපුවම ඒකත් එක්කම දීර්ඝ කල්පනාකට වැටලා ඒකත් එක්ක යනවා. ඒක එක්ක මේ ජීවත් වෙනවා කියන්නේ දැන් හිතන්නකො අනාගතයෙන් සිතුවිල්ලක් ආවයි කියලා. ඊට පස්සේ ඒ සිතුවිල්ලෙන් අනාගතයක් ගොඩ නගනවා තව. හිතින් ගොඩ නගනවා. ඒ ආව සිතුවිල්ලට තවත් සිතුවිලි දෙනවා. දැන් සිතුවිලි එයා හිතන්නකො මම දැන් ගෙදර යනවා. එක සිතුවිල්ලයිනේ. ඊට පස්සේ ඒකට තව සිතුවිලි ගොඩාක් ගන්නවා. ගෙදර ගිහින් මේ වැඩේ කරන්න අර වැඩේ කරන්න ඕන මේක කරන්න ඕන මේ දෙයට යන්න ඕන. ඔන්න සිතුවිලි ගොඩාක් එතෙන්ට ගත්තා. එතකොට තමයි ජීවත් වෙනවා කියන්නේ. පැහැදිලිද? ඇත්තට සිතුවිලි ගොඩක් ගන්නව නෙමෙයි. ඒ සිත එතන ඉපදෙනවායි. Tamanට ඒක තේරෙන්නේ ඔය උපත තමයි මේ නැති කරන්නේ මේකේ. ඉතින් මේක නැති කරන්න බෑ සතර සතිපට්ඨාන අවබෝධය තුලින් නැති වෙන්නේ. පැහැදිලිද? සතර සතිපට්ඨානෙ දැන ගැනීමයි අවබෝධයයි ප්‍රත්‍යක්ෂය කියන්නේ තුනක් එකක් නෙමෙයි. දැන ගැනීම දැනුම. අවබෝධය කියන්නේ මේක තමයි මං අවබෝධ කරගන්නට ඕනේ කියන අවබෝධය ලබා ගැනීම. ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ නිරුද්ධ වීම. පැහැදිලිද? දැන් මේ සතර සතිපට්ඨානෙ මේක ආකාරයෙන් ප්‍රගුණ කරගෙන යනකොට පින්නතුනේ මෙතන තියෙනවා දැන් සතර සතිපට්ඨානෙ පොතපතේ තියෙන්නේ කායානුපස්සනාව එකක්, වේදනානුපස්සනාව තවත් එකක්, චිත්තානුපස්සනාව තවත් එකක්, ධම්මානුපස්සනාව එක. හතරක් තියෙනවා නේද? හැබැයි මම කියනවා මේ හතරම එක තැනින් එකට කැටිව වඩන්න පුළුවන් එකක්. මොකද කය අණුව දකින්නකොට ලෙඩ වෙන්නේ කය නම්. අසුචි පිළිකුල් දෙයෙන් අසුබයෙන් දකින්නේ කය නම්. වේදනාව ඇති වෙන්නේ කය තුල නම්. මේ තුනම එකට නෙමෙයිද තියෙන්නේ? තුනම එකට තියෙන්නේ. එතන මේ තුනම එකට දකින්නකොට මේක ලෙඩ වෙන එකක්මයි. මේක අසුචි ගොඩක්මයි. මේක ලෙඩවීම තුලින් වේදනාවක් එන එකක්මයි කියලා තුනම එකට මෙනෙහි කරන්න බැයිද? එතකොට මේ තුනම එකට යනකොට සිතේ උපදින සිතුවිල්ල චිත්තානුපස්සනාව. ඒ අනුව සිතේ උපදින්නේ උපාදාන කය උපාදාන සිතුවිල්ලද උපාදානෙන් තොර සිතුවිල්ලද කියලා දකින්න ඕන. ඒක දකින්නේ සබ්බේ සංඛාරා අනිච්ච සංඥාවෙන් දකින්නේ. සබ්බේ කියන්නේ සියලු සංඛාර කියන්නේ සිතුවිලි. පැහැදිලිද? ඉතින් සබ්බේ සංඛාර කියන්න ඕන සියලුම උපදින සිතුවිලි අනිච්ච සංඥාවෙන් දැකීම චිත්තානුපස්සනාවයි.
එතන මේ තුනම හතරම ධම්මානුපස්සනාවෙන් දැකලා ධර්මයට අනුව ප්‍රහාණය කර ගැනීම උදෙසා වීරිය කිරීම ධර්මයයි. එතකොට සිතේ උපදින සියලු සිතුවිලි ධර්මතාවයකි. කය ධර්මතාවයකි. ලෙඩවීම ධර්මතාවයකි. වේදනාව ධර්මතාවයකි. සිතුවිලි ධර්මතාවයකි. පැහැදිලිද? ඒ සියල්ල මම මගේ ආත්මය වශයෙන් ගත්තොත් අධර්මතාවයයි. මමත් නෙවෙයි, මගෙත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි, මේක අනිත්‍ය දෙයක්මයි. මහ පොළොවට කුණු වෙලා, පස් වෙලා, විනාශ වෙලා, ඕජස් ඇගිරලා, පණුව ගහලා විනාශ වෙලා යන එකක්මයි කියලා දැකීම සද්ධර්මතාවයයි. පැහැදිලිද? සත්‍ය ධර්මතාවයේ පැත්තේ අධර්මයේ තියෙන්නේ මගේ වශයෙන් ගැනීම. මගේ නොවේ කියලා ගැනීම සත්‍ය ධර්මතාවයයි. මගේ කියා ගැනීම අසත්‍ය ධර්මතාවයයි. දෙකම එකට තියෙනවා. පැහැදිලිද? දැන් මේක කරන්නේ නැතුව මහත්තයා අපි මොන භාවනා කරුවත්, මොන බණ ඇහුවත්, මොන සීල් රැක්කත්, මොනතරම් පස්පව් දසකුසේ වැළකීලා හිටියත් සංසාර විමුක්තිය, සංසාර රෝගේ සුවපත් කරගන්න බෑ. එහෙනම් මේ තමයි සතර සතිපට්ඨානය කියන ධර්ම අමෘතය. ඉතින් මේ ධර්ම අමෘතය පානය කරොත් සතර සතිපට්ඨානය විශාල ලෙස ප්‍රගුණ කරගෙන ගියොත් හැම තප්පරයකම මේක ගොඩක් කරන්න පුළුවන් මහත්තයා වාඩි වෙලා එක තැනක භාවනා කිරීම තුලින්. උදකලාව වැඩපළ ඔක්කොම ඉවරලා රාත්‍රී කාලයේ පැයක් හරි වෙන් කරගෙන තමන් බුදුන් වඳින තැන හරි නිහඬව ඉඳගෙන මේක කරන්න පුළුවන් පුටුවක් තියාන හොඳට හාන්සිලා වාඩි වෙලත් කරන්න පුළුවන්. මොකද තමන්ට අතපය කොන් දෙකක් උන් තියෙනවනේ. වාඩි වෙලා වැඩි වෙලා ඉන්න බෑ. එතකොට මේ වේදනාව බුරා නැගෙනවා වෙනදටත් වඩා මේ භාවනාව කරන්න ගත්තාම. ඒ තමයි මාර ස්වභාවය. ඒකට ඉඩ දෙන්නේ නැහැ. පවිතු මාරය මං කොහොම හරි මේක දිනනවා, මං කොහොම හරි වීරිය කරනවා කියන මාර සටන කරන්න ඕනේ. එන සිතුවිල්ල මාරයා විසින් අපිට මේ මාර ස්වභාවය විසින් මේ ඇති කරන දේවල්. ඒ සිතුවිලි වලට ජීවත් වෙන්න ඉඩ දෙන්න එපා. පැහැදිලිද? හැම සිතුවිල්ලක්ම ඇති වෙන්නේ අම්මෝ මට දැන් අමාරුයි, අනේ මට දැන් නිදිමතයි, අනේ මට කම්මැලි, අද බෑ මං හෙට කරනවා. මේ සියල්ලම මාරයා විසින් Tamanට පාර වරද්දනවා. මේ දේවල් වලට නැග එන්න දෙන්න එපා. ඒ සිතුවිල්ල එනකොට පවිතු මාරය නැහැ. මට නිදිමත නැහැ. මට කම්මැලිකම නැහැ. මට අලස බව නැහැ. මට මේ මොහොතේ තියෙන මරණේ, ඒ මරණයට කලින් මම වීරිය කරනවා. මේ සතර සතිපට්ඨානය අවබෝධ කරගන්න කියලා තමන් වීරිය කරන්නට ඕනේ. පැහැදිලිද? පොතක් අතර ගන්නකොට නිදිමත එනවා. බණක් අහන්න ගන්නකොට නිදිමත එනවා. භාවනා කරන්න වාඩි වෙනකොට නිදිමත එනවා. නිදිමත වගේම අතපය කැක්කුම් තිබුණට වඩා වැඩි වෙනවා. කොන්දේ කැක්කුම වැඩි වෙනවා. නැගිටින්න හිතෙනවා, යන්න හිතෙනවා. මේ සියල්ලම පවිතු මාර ස්වභාවයක බව කියන දේ තේරුම් ගන්න ඕන. එහෙම දේවල් ඇති වුණාම දැන් හිත කියනවා අනේ දැන් භාවනා කරන්න බෑ, නැගිටලා යන්න. එතකොට කියන්නේ නෑ මට භාවනා කරන්න පුළුවන්. පවිතු මාරේ උඹට බෑ මේවෙන් මාව වළක්වන්න. ඔන්න ඔය විදිය සටනක් කරගෙන යන්න ආත්ම ශක්තිය, ප්‍රඥාව තියෙන්නට ඕනි. පැහැදිලිද? නිදිමත එනකොට දැන් භාවනා කරන්න වාඩි වෙන්න කලින් නිදිමතක් තිබුණ නැත්තම් භාවනා කරන්න වාඩි වුණ ගමන් ඇයි නිදිමත ආවේ? අන්න ප්‍රඥාවෙන් දකිනවා. එහෙනම් පවිතු මාරයා මාව තීන මිද්දේට කොටු කරගන්නයි හදන්නේ. මාරය උඹට බැහැ මාව නවත්තන්න. උඹට බැහැ මේ දේවල් වලට මාව කොටු කරන්න කියපු ගමන් අර සිතුවිල්ල නැති වෙලා නිදිමත නැති වෙලා යනවා. ඒ නිසා මාර සටන කර සතර සතිපට්ඨානේ වඩන එකක් තියෙන්නේ මෙතන. ඉතින් හැම වෙලාවෙම Tamanට එන හැම සිතුවිල්ලක්ම මාර ස්වභාවය විසින් පැන නගින එකක් බව හොඳින් තේරුම් ගන්නට ඕනි. නිවන් දකින්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි, පහසු දෙයක් නෙමෙයි. සාපේක්ෂයෙන් සිත ගලවා ගන්න ධර්මදේශන ඇහිීම තුලින් පුළුවන්. සාපේක්ෂක තමයි මුදල් සාපේක්ෂකයි, ගේ දොර සාපේක්ෂකයි, රස්සාව සාපේක්ෂකයි, දුවදරුවන් මුණුබුරන් ඥාතීන් සාපේක්ෂකයි. ඒ අය මගෙත් නෙමෙයි, මමත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතලා ඒගොල්ලොන්ගෙන් සිත ගලවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ලොකු පිටුවහලක් වෙනවා මේ සතර දවට්ටානේ වඩලා Tamanගෙන් නිදහස් වෙන්නට. පැහැදිලිද? Tamanගේ සිතින් සහ කයින් නිදහස් වෙන්නට අර සාපේක්ෂකෙන් ගැලවීම ලොකු පිටුවහලක් වෙනවා. ඒ සාපේක්ෂක අවබෝධය අත්‍යවශ්‍යමයි. එයින් සිත නිදහස් කරගන්න ඕන පළමුව. ඉතින් ඒ අවබෝධයේ ඒ නිදහස් වීම තුළ සිතුවිලි ගොඩාක් අඩු වෙනවා. අර කලින් තද ලෙස මම මගේ අය මගේ දේවල් රැක ගන්න ඕනේ කියන තැනින් සිත නිදහස් වීම නිවනට ලොකු පිටුවහලක්. පැහැදිලිද? හැබැයි එතන නිවන නෑ. ඒ නිදහස් උනායි කියන තැන නිවන නෑ මහත්තයා. එතන තියෙන්නේ සාපේක්ෂක අවබෝධය ලැබීම. දැන් දරුවන්ට ලෙඩ වුණාට ගාණක් නෑ, බිරිඳට ලෙඩ වුණාට ගාණක් නෑ, මුදල් නැති වුණාට ගාණක් නෑ. තියෙන දේවල් එකපාරටම අහිමි වුණාට ගාණක් නෑ. දැන් අර බණ අහලා හිත හයිය වෙලානේ.
නැති වෙච්ච දේවල් වලට දුක් වෙලා වැඩක් නැහැ. දැන් ඉතින් සෑහෙන කාලෙක ඉඳන් මම ඕවා කියලා දෙනවනේ. එතකොට ඒ තුලින් ඔයාලට සාපේක්ෂක අවබෝධය ලැබෙනවා. සාපේක්ෂක අවබෝධය ලැබුණාම ඔයාලා ඒ වගේ තැනකදී කලබල වෙනකොට හිතනවා දැන් මට අවබෝධ වෙලා. අන්න එතන මුලාව තියෙනවා. පැහැදිලිද? ඒ අවබෝධය අත්‍යවශ්‍යයි. ඒ සිතේ ඒ දේවල් වලින් ගැලවීම අත්‍යවශ්‍යයි නිවන කරා යන්න. පැහැදිලිද? නිවන කියලා කියන්නෙම ඉපදෙන සිතුවිල්ල ජීවත් වෙන්නේ නැහැයි කියන දේ ප්‍රත්‍යක්ෂ වීම. හොඳ දේ සිතුවිල්ල වුණත් නරක සිතුවිල්ල වුණත්. පැහැදිලිද? දැන් අපි නරක සිතුවිලි අයින් කරනවා හොඳ සිතුවිල්ල තියාගන්නවනේ. කරපු පිනක් මතක් වුණොත් හොඳ සිතුවිල්ලක් ඒකත් උපත. ඒකත් උපත. දැන් තේරෙනවද මහත්තයලට තේරෙනවද? ඔයාලට තේරෙනවද පුතේ මේ කියන එක? දැන් අපි නරක සිතුවිලි මේක හොඳ සිතුවිල්ලක් නෙමෙයි මේක රාගෙන් දේශයෙන් මෝහෙන් ආව සිතුවිල්ලක් මේක අයින් කරන්න ඕනි කියලා ටක් ගාලා අයින් කරනවායි කියන්නකෝ. ඊට පස්සේ ඔන්න එනවා Taman දන් දීප එකක් පින් කරප එකක් මල් පාන් පූජා කරප එකක් බණ අප එකක් හොඳ සිතුවිල්ලක් නේ. එතෙන්ට ඇලෙනවා. ඒකත් උපත. ඒකත් අයින් කරන්න ඕනේ. ඒ සිතුවිල්ල එක දීර්ඝ ගමනක් යනවා කියන්නේ එතනත් ඉපදිලා ජීවත් වෙනවා කියන එක. පැහැදිලිද? එහෙනම් හොඳ තැනිනුත් සිත මරා දාන්න ඕන නරක තැනිනුත් සිත මරා දාන්න ඕන. පැහැදිලිද මේ කියන එක? හොඳ කියන නරක කියන අන්ත දෙකෙන්ම සිත නිදහස් වූ බව ප්‍රත්‍යක්ෂ වෙනතුරු పూర్ව නිගමන සිතට දෙන්න එපා. තේරෙනවද? పూర్ව නිගමන සිතට දෙන්න එපා මම හරි කියලා. හැම වෙලාවෙම මම තාම බිඳුවේ. මොකද්ද? නිවන් මාර්ගයේ මා තාම බිඳුවේ ඉන්නේ. මං අවබෝධය තියා පාරවත් දන්නේ නැහැ කියන තැන ප්‍රඥාව තියෙනවා. මම හරි කියන තැන මාන්නේ ආවොත් මම දැන් ධර්මයේ දන්නවා කියන තැන මම දැන් ගොඩාක් දුරට නිවිලයි කියලා හිතන තැන සිත මිත්වෙදෙනවා නම් මාර ස්වභාවයට අහු වෙලා. කොච්චර නිවීමකටපත් උනත් නෑ මට පාර වැරදිලා. මං තාම බිඳුවේ. ඒක තමයි ප්‍රඥාව අවදි වීම. පැහැදිලිද? මම දන්නවා කියන තැනට ආවොත් මම ධර්මයේ දන්නවා. මම පස්පව් වලින් වැළකීලා ඉන්නවා. මම පිරිසුදුව සීල රකින්නවා. මං කුරෙක් කුමිටට වරදක් කරන හොඳ දේවල් වුණාට මාන්නේ එතන තියෙනවා. ඒ මාන්නේ කැඩෙනවා. බුදුරජාණන් වහන්සේ ගාවට එනවා එක ගෘහපතියෙක්. ඇවිල්ලා කියනවා ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ මම දැන් සියල්ලම අත්හැරලා ඉන්න කෙනෙක්. මම හැම දෙයක්ම අත්හැරපු කෙනෙක් කියනවා. මොනවද අත්හැරිය කෙනෝට කියනවා ඔය මං කියලා දීපු භවභෝග සම්පත් සියලු දේවල් වලින් සිත ගලවගෙන නිදහස් වෙලා මට දැන් කිසිම සිතුවිල්ලක් නැහැ. මං කිසිම සිතුවිල්ලක් වන් නැති තැනට අත්හැරලා නිවිලා ඉන්න කෙනෙක්. එතන කියන ඔබ ඔය අත්හැරියා කියන සිතුවිල්ල අල්ලගෙන ඉන්නවානේ. කොහෙද ඔබ අත්හැරලා තියන්නේ කියලා අහනවා. ඔබ අත්හැරියයි කියන සිතුවිල්ල තුල ඔබ ඉන්නවානේ එල්බගෙන. ඒ තුල ඉන්නවයි කියන්නේ ඔබ කිසි දෙයක් අත්හැරලා නැහැයි කියනවා. එතකොට අපි කොච්චර අත්හැරලා නැහැ කියන දේ අපි ගාව තියනවද නේ? මම සියල්ල අත්හැරපු කෙනෙක් දැන් කියන එකත් මාන්නේ කියලා බුදුන් දේශනා කරනවා. එතකොට අපි කොච්චර පරිස්සමෙන් යන්න ඕන ගමනක්ද මේකනේ? අන්න ඒක නිසා තමයි ඒ සිතුවිල්ල එන නිසා තමයි මම කියා දුන්නේ එවැනි සිතුවිල්ලක් උපදිනකොටම සිතටම කියන්න නෑ. මම තාම පාරවත් දන්නේ නෑ. මම තාම කිසි දෙයක් අත්හැරලා නෑ. මං තාම ඉන්නේ බිඳුවේ. ඔන්න ඔතන ප්‍රඥාව අවදි වෙවි තමන් අවබෝධය කරා ගෙනියනවා. පැහැදිලිද? ඒ නිසා මුලාවටපත් වෙන්න එපා. හොඳ පැත්තෙන්වත් නරක පැත්තෙන්වත් සිත. මුලාවටපත් වෙන්න ඉඩ දෙන්න එපා. පැහැදිලිද? ඒ නිසා ගැඹුරු යථාර්ථය අවබෝධ වෙන්නේ සතර සතිපට්ඨානේ මේ ආකාරයෙන් ප්‍රගුණ කරගෙන යනකොට. ඒක බලෙන් කරන්න බෑ. හැම වෙලාවෙම සිතට එන සිතුවිල්ල දකින්න සිහියෙන් ඉන්න. වාඩි වෙලා ඉද්දි සිහියෙන් ඉන්න. සැතපීලා ඉන්න වෙලාවට සිහියෙන් ඉන්න. නිින්ද එනතේ හිටගෙන ඉන්න වෙලාවට සිහියෙන් ඉන්න. ඇවිදින වෙලාවට සිහියෙන් ඉන්න. වැඩ කරන වෙලාවට සිහියෙන් වැඩ කරන්න. එහෙම කරලා බලන්න අර සිතුවිලි එනවද කියලා. සිත කොහෙවත් උපදිනවද කියලා නෑ. හරියට ගහක් දෙස බලන්න. ගහ කොච්චර නිවිලද? ගහක පොත්ත දෙස බලන්න. ඒ පොත්ත ගහ අත්හැරලා යන්නේ නේද? ඔගොල්ලෝගෙන් අහන්න උත්තර දෙන්න. ගහේ පොත්ත ගහ අතහැරලා යනවද කියන්නකෝ? නෑ. ඒ වගේ වෙන්න ඕන මේ සිතයි කයයි. එකට කැටි වෙන්න ඕනි. සිතයි කයයි කය අත් නොහැර යන තැනට හිතපත් වුණා නම් අන්න අර කිව්ව සංසාර විමුක්තියටපත් වෙලා. පැහැදිලිද? ඒක පැහැදිලිමයි මේක. දැන් ගහේ පොත්ත හැම වෙලාවෙම ගහ බදාගෙනම ඉන්නවනේ. ගහ අතහැරලා යන්නේ නැහැ.
මේ සිතත් සත්‍ය අවබෝධ වූ කෙනාගේ සිත කය අතහැරලා කොහෙවත් යන්නේ නැහැ. කය සමගම වාසය කරනවා. කය සමගම වාසය කරනවා කියන්නේ සිත මැරිලා. මැරිච්ච සිතට ගමන් නැහැ. හරියට ගහ අත්නහර යන පොත්ත වගේ. පැහැදිලිද? ඒ තැනට හිතපත් වෙන්න ඕනේ. එතකල් සිතට පූර්ව නිගමන දෙන්න එපා. මම හරි. මට දැන් ගොඩාක් හිත නිවිලා. මට දැන් ගොඩාක් අවබෝධ වෙලා. ඒක මුලාව. පැහැදිලිද? ඒක මුලාව. සිතට සිතුවිලි ආවට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හිත බලෙන් හිර කරන්න එපා. නිදහසේ ඉන්න දෙන්න. සිත නිදහසේ තියාගන්න. නිදහසේ තියෙන සිතට එන සිතුවිලි කුමකින්ද ආවේ? ඇලීමකින්ද ආවේ? ගැටීමකින්ද ආවේ? තණ්හාවකින්ද ආවේ? තෘෂ්ණාවකින්ද ආවේ? ලෝභ දේශ මොහ සිතුවිලි වලින්ද ආවේ? වෛරය කාමයේ කෝපයේ සිතුවිලි වලින්ද ආවේ? අනුන් කෙරෙහිද මේ සිත ආවේ? තමන්ගේ අය කෙරෙහිද මේ සිත ආවේ? කොහෙන්ද ආවේ කියලා හඳුනගෙන තප්පරයක්වත් ඒ සිතට පවතින්න දෙන්න එපා. ඒ සිතුවිලි වැඩක් නැහැ. තේරුමක් නැහැ. අනේ ওই කුණු මට ඕනේ නැහැ කියලා හැම වෙලාවෙම සිත මරලා දාන්න. ඔච්චරයි ඒකට ගන්න ආවුදේ. මොකද්ද? එන සිතුවිල්ල හඳුනා ගන්න අනේ වැඩක් නැහැ. තේරුමක් නැහැ ওই කුණු. ඔන්නෝක තමයි ආවුදේ ඒක මරණ. පැහැදිලිද? එන සිතුවිල්ල හඳුනා ගන්න නම් වර්තමානයේ මොහොත තුල සිහියෙන් කටයුතු කරන්න. තමන්වත් නොදන්න මොහොතක තමන් මේ සංසාරෙන් ඈතර වෙනවා. පැහැදිලිද? තමන් නොදන්න නොහිතූ මොහොතක සංසාරෙන් ගැලවිලා යනවා. සතර සතිපට්ඨානෙම වඩන්න. මේකේ තියෙන අසූචිම දකින්න. මේක ලෙඩ වෙන එකක්මයි. මේකෙන් ගන්න දෙයක් නැති එකක්මයි. හුස්ම ටික තියෙනකම් විතරයි මගේ අතපය හොල්ලන්න පුළුවන්. හුස්ම ටික තියෙනකම් විතරයි මට කතා කරන්න පුළුවන්. හුස්ම ටික තියෙනකම් විතරයි මට මොනම හරි දෙයක් කරන්න හෝ කන්න බොන්න හෝ හැමදේම කරන්න පුළුවන්. හුස්ම ටික තියෙනකම් විතරයි කියන ආනාපාන සතිය වඩන්න. හුස්ම ටිකත් අහිමි වෙන බව ආනාපාන සතියෙන් දකින්න. ආනාපාන සතිය තුළ මරණයම සිහි කරන්න. මරණානුස්සතියම වඩන්න. මරණානුස්සතිය වඩන්නේ පින්නතුනේ ජීවිතය අනිච්චම් මරණේ නියතං කියලා මන්තරයක් මතුරන එක නෙමෙයි. මේකට යන හුස්ම පහළට එන්න කලිනුත් මරණය මිසක් ජීවිතයක් නැහැයි කියලා හිතන්න. පහළට එන හුස්ම ටිකේදිත් තියෙන්නේ මරණය මිසක් ජීවිතයක් නැහැයි කියලා හිතන්න. මේවා එක්ක හිතාගෙන මේ මරණානුස්සතියයි ආනාපාන සතියයි සතර සතිපට්ඨානයි එකටම වඩාගෙන යනකොට ඔය සිතට උපදින්න බෑ, මැරෙන්න සිද්ධ වෙනවා. මැරෙන්න සිද්ධ වෙනවා. එයාට පවතින්න බෑ. ඔන්න ඔය විදිහටයි පැවැත්ම නවත්තන්නේ. පැහැදිලිද? ඉතින් මේක කිව්වට බෑ, ඇහුවට බෑ, කරන්න පටන් ගන්න ඕනේ. උත්හාන වීරිය තියෙන්න ඕන. උත්හාන වීරිය කියන්නේ අත් නොහරින වීරියක් තියෙන්න ඕන. පුදුමාකාර කැපකිරීමක් තියෙන්න ඕන. ඒ වගේම මේක කරන්න පුදුමාකාර ආත්ම ශක්තියක් තියෙන්න ඕන. Tamanට අවශ්‍ය වෙන්න ඕන වෙන මොනවත් නෙමේ සංසාරයෙන් ඈතර වෙන්නමයි කියන අවශ්‍යතාවයම තියෙන්න ඕනේ. වෙන කිසිම දෙයක් මට අවශ්‍ය නෑ. මට අවශ්‍ය වන්නේ මැරෙන්න කලින් සිත මරා දාන්නයි. සම්මුති මරණයට කලින් මට අවශ්‍යයි මගේ සිත මරා දාන්න කියන වීරිය, උත්සාහය, කැපකිරීම අවශ්‍යතාවයෙන් නිරතුරුවම තිබිය යුතුයිමයි. එහෙම නැත්තම් පින්නතුනේ මොන දන් දුන්නත්, මොන පින් කෙරුවත්, මොන බණ ඇහුවත්, මොන භාවනා කෙරුවත්, මොන මල් පහම නෙමේ මොක කෙරුවත් නම් මේ සිත මරා ගන්න බෑ. පැහැදිලිද? තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේක මහඟු අවස්ථාවක් ලැබුණේ ඔයගොල්ලන්ට. මොනම හරි මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් අහලා निराකරණය කරගෙන මේ ජීවිතයේ මේ මොහොතේ නැගිටින්න කලින් මැරිලා වැටෙන්න පුළුවන්. එහෙම මරණ අපි දැකලා තියෙනවා. නැද්ද? අපිටත් ඒක වෙන්න පුළුවන්. ඊට කලින් මම මේක ප්‍රගුණ කරනවා කියන සිත දියුණු කරගෙන යනකොට මේ සිතට අතීතයෙන් සිතුවිලි වලට එන්න ඉඩක් නැහැ. අනාගතයෙන් සිතුවිලි වලට එන්න වෙලාවක් නැහැ. හැම වෙලාවෙම ඉන්නේ මරණයත් සමග. හැම වෙලාවෙම මරණයත් සමග ජීවිතය අතහැරගෙන යනකොට ජීවිතය අත්හැරීම තුල තමයි නිවන තියෙන්නේ. ජීවිතේමයි අත්හරින්න ඕනේ, මරණයමයි පිළිගන්න ඕනේ. මරණය පිළි අරගෙන මරණය සමග ජීවත් වෙනකොට ජීවිතය අත්හරිනකොට අතීතයෙන් අනාගතයෙන් සිතුවිලි වලට එන්න බැරි වෙලා යනවා. ඒ නැවතීම තුල නිර්වාණය තියෙනවා. පැහැදිලිද? පැහැදිලි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හැම වෙලාවෙම උත්සාහ කරන්න සියලු දෙනාම ජීවිතේ අත්හරින්න. ජීවිතයක් නැති බව තේරුම් ගන්න. කල්පනා කරන්න ඉපදුණු දවසේ අද ඉපදුණු දරුවා දෙස බලන්න අපිත් එතන හිටියා. නැද්ද?
හෙට වෙනකොට දවසකින් වයසට ගිහිල්ලාද ආපස්සට ගිහිල්ලාද? වයසට ගිහිල්ලා. සතියකින් සතියක් දැම්ම දරුවට වයස. මාසෙකින් දැන් දරුවගේ වයස මාසයක්. දැන් මේ මොකක්ද යන්නේ? වයසට යනවා නේද? වයසට යන්න කොහාටද ලම වෙන්නේ? මරණයට. වැරදිද මේක? දැන් කෝ ජීවිතයක්. දැන් ඉපදුනාට ජීවිතයක් තිබිලා තියෙන්නේ නැහැ. වයසට යෑමක් සහ මරණයක්. එහෙනම් ඇයි අපි මේ ජීවිතයක් කියලා බදාගෙන දඟලන්නේ? කෝ ජීවිතයක්? අපිට ජීවිතයක් නැහැ. අපි මරණයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඉතින් අරන් ආව මරණය සතුටින් අපිට පිළිගන්න බැරි? ඇයි අපි මරණයට බය වෙන්නේ? ඇයි මරණ බිය චකිතය ඇති වෙන්නේ මේ කයට තියෙන කෑදරකම නිසා? ජීවිතයේ තියෙන කෑදරකම නිසා. ජීවිතයක් නෙමෙයි තියෙන්නේ මරණයක් කියන දේ පිළිගත්ත කෙනාට මරණ බිය චකිතය නැහැ. ශෝක කරින් පරිදේව දුක්ඛ දෝමනස්යන් නැහැ. මේ දුක්ඛ දෝමනස්යන් පරිදේවයන් දුක් දොම්නස් තියෙන්නේ මේ ජීවිතය කියලා හිතන කෙනාට. මේක ජීවිතයක් නෙමෙයි, මේක අසුචි ගොඩක්, මේක ජරා ගොඩක්, මේක කුණු මස් වැදිලියක්, මේක සතර මහා භූතයෙන් හටගත් එකක්මයි. මේ හුස්ම ටික තියෙනකම් විතරයි මොන සෙල්ලමත් කරන්න වෙන්නේ, මොන වැඩක් කරන්න වෙන්නේ, මොන දේත් මේක තියෙනකම් විතරයි. මේ හුස්ම ටිකත් අනිත්‍යයි, කොයි මොහොතේ මාව දාලා යයිද කිය මේක මෙනෙහි කරනකොට ජීවිතේ අත්හැරෙනවා, මරණය පිළිගන්නවා, මරණ බිය චකිතේ නැති වෙනවා, නිවන එතන තියෙනවා. මේන් එරනම් කරන්න කිසිම දෙයක් නැහැ මහත්තයා, ඔය කියන සංසාර විමුක්තියටපත් වෙන්න. උෂ්ඨාන වීරිය තියෙන්න ඕන, අත් නොහරින වීරිය. අවශ්‍යතාවය තියෙන්න ඕන, වැඩ කරන්න කැප වෙනාට වඩා දහස් ගුණයන් නිවන අවබෝධය සඳහා සතර සතිපට්ඨානෙ වඩන්න කැප වෙන්නට ඕනේ. මේ ආකාරයෙන් වඩාගෙන අවබෝධ කරගෙන යනකොට පටිච්ච සමුප්පාදය නිරුද්ධ වෙනවා, රූපය නිරුද්ධ වෙනවා, වේදනාව නිරුද්ධ වෙනවා, සංඥා නිරුද්ධ වෙනවා, සංකාර කියන සිතුවිලි අඩු වෙලා ශූන්‍යතාවයට මනසපත් වෙලා මනස මැරිලා යනවා, විඥාන සත්‍යය ඉවරයි, එතන රහත්භාවය තියෙනවා. අමාරුද දැන් මේක කරන්න? අමාරුයි. ඇත්තටම අමාරුයි. ගිහි අයට ගොඩක් අමාරුයි. පැවිදි අයට ටිකක් ලේසි, වගකීම් යුතුකම් අඩු නිසා. හැබැයි අමාරුයි කියලා අත්හැරියොත් පරාදයි. අත්හරින්න එපා. උත්සාහ කරන්න, වීරිය කරන්න. ටිකෙන් ටික කෙටි කරගන්න බව ගමන. පැහැදිලිද? ටිකෙන් ටික කෙටි කරගන්න. දැන් තියෙන්නේ දැන් ඕන් අද හොඳට පැහැදිලිව අහගත්තා. දැන් ඔය පොයේ දවසට පොදු දේශනාව තුළින් මෙච්චර විග්‍රහ කරන්න බැහැනේ. එහෙම කරන්න බෑ. දැන් අද ගොඩක් ගැඹුරින් විග්‍රහ වුණානේ. දැන් තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි, මේ කියපු දේවල් හොඳට සිහිලා. දැන් අහගන්න ජීවිතයේ හැම ගෙවෙන නිමේෂයක මේක ප්‍රයෝජනට අරගෙන මේකම මෙනෙහි කරන්න, මානසිකාර කරන්න. යෝනිසෝ මානසිකාර භාවනාවමයි නිවනට භාවනාව. ඇස් දෙක පියාගෙන තැනක ඉඳගෙනත් මේකමයි මෙනෙහි කරන්න, මේ කියලා දීපු ටිකමයි. වැඩ කරන ගමන් මෙනෙහි කරන්නෙත් මේකමයි. ඉඳගෙන ඉන්න ගමන්, හිටගෙන ඉන්න ගමන්, ඇවිදින ගමන්, කෑම කන ගමන් හැම මොහොතකම මේ මානසිකාර භාවනාවෙන්මයි කරන්න තියෙන්නේ, නිවන් දකින්න තියෙන්නේ, වෙන කිසිම දෙයකින් නෙවෙයි. වෙන කිසිම භාවනාවකින් බෑ. මෙතන තියෙනවා ආනාපාන සතිය තියෙනවා, මරණ සතිය තියෙනවා, පිළිකුල් භාවනාව තියෙනවා. හැම එකක්ම මෙතන තියෙනවා. එකටමයි මේ සියල්ල වඩන්නේ, මේ සතර සතිපට්ඨානයයි. පැහැදිලිද? ඉතින් මේ දේශනාව අහන හැම කෙනෙකුටම මෙතන ඉන්න මේ කාරුණික පින්නතුන්ට මේ දේශනාව අහනවා, විදේශ රටවල් වල ඉන්න අය අහනවා, ලංකාවේ බොහෝ පිරිසක් අහනවා YouTube channel එක හරහා. ඉතින් හැම කෙනෙකුටම මේ ඉපදීම දුකක් කියලා දැනෙනවා නම්, ජාති ජරා ව්‍යාධි මරණ දුකක්මයි. ආය ඉපදුනත් මේ කුණු අසූචි ගොඩක් දරාගෙන ලෙඩ වෙමින් වේදනාව විඳිමින් මට මේ දුකමයි. මනුස්ස ජීවිතෙත් මේ හා දුකක් නම්, තිරිසන් අපායට මාව වැටුනොත්, යක්ෂ ප්‍රේත අපායට මාව වැටුනොත්, අසුරට නිරයට වැටුනොත් මට ගොඩේමක් නැහැ. එහෙනම් ලැබිලා තියෙන උත්තරීතර මනුස්ස ජීවිතේ මං කොහොම හරි මේ හුස්ම ටික තියෙන වෙලාවේක පිට වෙලා යන්න කලින් මේ මනෝ විඥාන සත්‍ය නිරුද්ධ කරගන්නට මේ මෑන්නාංශ කියන විදිහට මම වීරිය කරනවා, උත්සාහ කරනවා, කැපවීමෙන්ම ධෛර්යය කරලා විශේෂයෙන්ම මම ජීවිතේ කැප කරන්නේ මේ නිවන වෙනුවෙන්මයි කියන තැනට ඇවිල්ලා මේක අවබෝධ කරගන්න උත්සාහ කරුවොත් කාරුණික පින්නතුනේ බැරි නැහැ, බෑ කියන වචනේ අත්හැරලා දාන්න මට පුළුවන් කියන ආත්ම ශක්තිය, විශ්වාසය ඇති කරගන්න. ඒ වෙනුවෙන් කැපවීමෙන් ඔබ සියලු දෙනාටම මේ අනුරාගක සංසාරයෙන් එතර වෙන්න, ඔබ වෙනුවෙන් තියෙන මහා දයානුකම්පාවෙන් මා මේ දේශනාව කරන්නේ. නිවෙන්න පුළුවන් කියන දේ මා දන්න නිසා ගිහි ජීවිත ගත කරන සියලු දෙනාම හරියට උනන්දුවෙන් වුණාවේ මේ කියන විදියට සතර අධිපට්ඨාන යෝනිසෝ මනසිකාර කරමින්
ධාතු මනසිකාරය කරමින්, කය මනසිකාරය කරමින්, කය අත්හැරියොත් ජීවිතය අත්හැරෙන තැනට ඔබ කටයුතු කරනවා නම් ඔබට මරණය මුණු ගැසෙනවා. ඒ මරණය පූජනීයයි, සුන්දරයි, රමණීයයි. ඒ පරමාර්ථ මරණය. ඒක තමයි මනස නිරුද්ධ කරගන්න අර කිව්ව චේතෝ විමුක්තිය. එහෙමනම් ඒ තැනටපත් වෙන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.